සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච්ච පරං ගහපති අරිය ශාවකෝ උට්ඨාන විරියාදි ගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි පංච බලිකත්තා හෝති ඥාති බලින් අතිති බලින් පුබ්බපේත බලින් රාජ බලින් දේවතා බලින් තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, පින්වත් ඔබ සෑම දෙනාම අදත් මේ රාත්‍රියේදී net FM ධර්ම දක්ෂිනාව තුලින් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට සැදී පැහැදී සිටින අවස්ථාව. ඔබේ ඒ අපේක්ෂාව ඉෂ්ට සිද්ධ කරලීම සඳහා අද net FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ සපයමින් කටයුතු කරනවා යටියන්තොට උඩපිටියේ පදිංචි කරුණා විජේසිංහ මහත්මිය විසින්. පින්වත් කරුණා විජේසිංහ මහත්මියගේ දායකත්වයෙන් සිදුවෙන මේ ධර්ම දානමය පින්කමින් ඇය බලාපොරොත්තු වෙන අරමුණු ප්‍රාර්ථනාවන් සිහිපත් කරලා ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමට ආශිර්වාද කිරීමට ඉඩ තබා ගනිමින් මේ අවස්ථාවේදී මාතෘකා කරගත් සූත්‍ර දේශනාවට අදාළ දහම් කරුණු ටික ශ්‍රාවක පින්වතුන්ට පැහැදිලි කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා කරගත්තේ ඊටාම සරල දහම් කරුණු ටිකක් අන්තර්ගත වෙන සූත්‍ර පාඨයක්. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන පංච භෝග ආදිය සූත්‍රය මුල් කරගෙනයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. මනෝවිද්‍යා උපදේශන කටයුතු වල නිරත වෙනකොට මා ලැබපු අත්දැකීමක් තමයි බොහෝ උදවිය තමන්ගේ ජීවිතයේ තියෙන විශාල ගැටලු
විසඳන්න පුදුමාකාර විදිහට වෙහෙසෙනවා. ලොකු ලොකු ප්‍රශ්නවලට විසඳුම් සපයන්නට පුදුම විදිහට කල්ගත කරනවා, යත්න දරනවා, ඒ වෙනුවෙන් උනන්දු වෙනවා. හැබැයි තමන්ගේ ජීවිතය තුළ තියෙන සුළු ගැටලු ඒ දේවල් निराකරණය කරගන්නට, ඒ දේවල් විසඳාගන්නට, ඒ දේවල් වලට පිළියම් යොදන්නට එහෙම උනන්දු වෙනවා අඩුයි. මම පුංචි උදාහරණයක් කියන්න. දැන් ඔබ සැතපෙන, එහෙම නැත්නම් නිදාගන්න ඔබේ නිදියහන තියෙනවනේ. ඔය නිදියහන ඔබට හිතෙනවා ඇති සැප පහසු මදි කියලා. ඊට වැඩිය හොඳ ඇඳක් තිබුණා නම් ෂෝක් එකට සැපසේ අතපය දිගෑරලා හොඳ නින්දක් දාන්න පුළුවන්. එහෙමනේ කියන්නේ නේද? මීට වැඩිය හොඳ සුව පහසු ඇඳක් තියෙනවා නම් අතපය දිගෑරලා හොඳ නින්දක්, සැප නින්දක් දාන්න පුළුවන් කියලා ඔබ කියනවා. දැන් ඔබේ කාමරේ තියෙන ඇඳ ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත්තටම ඇඳේ තියෙන දෝෂයක්ද කියලා ටිකක් හිතලා බලන්න. ඔබ මේ බණ ටික අහලා ඉවර වුණාට පස්සේ නිදා ගන්න වෙලාව තමයි එක සැරේටම නිින්දට යන්නේ නැතුව ඔය ඇඳේ තියෙන බෙඩ්ෂීට් එක හොදලා නැත්නම් හොදන්න වෙලාවක් නැහනේ. ඒ හේතුවේ නෑ කියන්නේ කර්ම දෝෂයක් හරි ග්‍රහාපල දෝෂයක් හරි නෙමෙයි, ඔබේ තියෙන දෝෂයක්නේ. අලුත් එකක් දාගෙන කොට්ටවල තියෙන උර ටිකත් කවර ටිකත් අපිරිසිදු වෙලා නම් ඒවා පිළිවෙලට මාරු කරලා හොඳ පිරිසිදු කොට්ට උර ටිකක් දාලා ඇඳ පිළිවෙලට සකස් කරන්න. ඇඳේ ඔය ඔබ ගලවලා දාපු ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් සියල්ලම අයින් කරලා හිස තියෙන කොට්ටෙයි ඇඳ පිළිවෙලට සකස් කරලා බෙඩ්ෂීට් එක දාලා හරියට ඒ දිහා බලන්න. එච්චර දේවල් කරන්න අවශ්‍ය නැතුව ඇති. ඊයේ පෙරේදා ඇඳේ තියෙන කොට්ට උර බෙඩ්ෂීට් ටික හේදුවේ. ඒ නිසා අමුතුවෙන් හොදන්න අවශ්‍යතාවයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඒත් ඇඳේ අපිරිවලයි. එහෙමනම් රැලි නොහිටින ආකාරයට පිළිවෙලට බෙඩ්ෂීට් එක හදලා කොට්ට ටික පිළිවෙලට හදලා ඇඳ දිහා බලන්න. ඔබට හිතේ ෂෝක් එකට නිදා ගන්න පුළුවන් ඇඳ ෂෝක් එකට තියෙනවා කියලා. දැන් මේ ඇඳ ගැන ඔබට කලින් ප්‍රශ්නයක් තිබුණනේ. මොකද්ද ප්‍රශ්නේ? හරියට නිදා ගන්න ඇඳක් නැහැ. මේකේ නිදාගත්තට හරියට නිින්දක් එන්නේ නැහැ. ඔබ හොයන්නේ මේ ඇඳ මාරු කරලා වෙන සුව පහසු ඇඳක් ගැනයි. නමුත් තියෙන ඇඳේ ඒ අපිලිවල පිළිවෙලක් බවට පත් කරගෙන ඒක ක්‍රමානුකූල කරගත්තොත් ඔබ හොයනම ඇඳ 100%ක් නොවුනත් 75%ක් 80ක් ඔබට ඔය තියෙන ඇඳ තුලින්ම සපයා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මේ කාරණේ මෙතෙන්ට එකතු කළේ අපි අපේ ජීවිතේ ලොකු ප්‍රශ්න විසඳන්න පෙළඹුණාට අපේ ජීවිතයේ තියෙන පුංචි පුංචි කාරණාවන් ගැන අපි නොසලකා හැරලා තියෙනවා. ඒ පුංචි පුංචි දුර්වලතාවයන්, පුංචි පුංචි නොසලකීම් සැලකිලිමත්ව නිවැරදි කරගත්තොත් මේ ජීවිතය මීටත් වඩා
සැනසිලිදායකව සතුටින් අපිට ගත කරන්න ඒකාන්ත වශයෙන්ම පුළුවන්. ඒ නිසා අද මේ ධර්මානුශාසනාව තුලින් අපි අපේක්ෂා කරන්නේ මේ පංච භෝග සූත්‍රයේ තුල එන දහම් කරුණු ටික ඔබට පහදලා දෙන්න. පින්වත්නි, ඔබ වේවා මම වේවා. දැන් මේ බණ අහනකොට ඇතැම් විට ඔබ ගුවන් විදුලි යන්ත්‍රයේ දෙසට හැරිලා බොහොම සංසුන්ව සමාධිගතව ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. එකම දිශාවකට නෙමෙයිනේ මේ හැම කෙනාගේම ගුවන් විදුලි යන්ත්‍රයේ තියෙන්නේ. ඒ නිවසේ Tamanට ඒක තබා ගන්න පුළුවන් ඉඩ පහසු තියෙන ආකාරයට එක එක දිශාවන්ට ওই ගුවන් විදුලි යන්ත්‍රය තබලා ඇති. එතකොට අපි එකම දිශාවකට නෙමෙයි විවිධ පැතිවලට විවිධ දිශාවන්ට හැරිලා ඉන්නේ. කොයි පැත්තට මුහුණලා ඉඳගත්තත් මොනයම් හෝ දිශාවකට හැරිලානේ අපි ඉඳගන්නේ. දිශාවකට මුහුණ ලන්නේ නැතුව අපිට ඉඳගන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙනම් අපි කොයි කවුරුත් ඉඳගන්නකොට මොනයම් හෝ දිශාවකට මුහුණලා ඉඳගන්නේ. ඒ වගේ තමයි පුච්චලයා ජීවිතේ මොන පැත්තට හැරිලා බැලුවත් පුච්චලයාගෙන් ඉටු වී යුතු යුතුයකම් ටිකක් තියෙනවා. ඒ යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරනවා නම් මනා සුව පහසු සැනසිලිදායක ජීවිතයක් පුච්චලයාට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරං ගහපති අරිය ශාවකෝ උට්ඨාන විරියාදි ගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදාවක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි පංච බලි ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන් උට්ඨාන කිව්වේ උත්සාහයෙන් විරියාදි ගතේහි වීර්යයෙන් බාහා බල පරිචිතේහි බාහු බලයෙන් සේදාවක්කිත්තේහි දහදිය වැගිරීමෙන් ධම්මිකේහි ධම්ම ලද්දේහි දැහැමිව උපයාගත් ධනයෙන් ඥාතීන්ට කරන යුතුයකම් පහක් එසේ උපයාගන්න ධනයෙන් ඉෂ්ට සිද්ධ කළ යුතු කාර්යම් පහක් පවතිනවා. ඒවට කියනවා පංච බලි කියලා. ඒ පංච බලි තමයි ඥාතීන්ට කරන යුතුයකම්, ආගන්තුකයන්ට කරන යුතුයකම්, මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම වශයෙන් කරන යුතුයකම්, රජයට කරන යුතුයකම්, ඉෂ්ඨකාමී වාස්තු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කිරීම වශයෙන් සිදු කරන යුතුයකම්. මේවට කියනවා පංච බලි කියලා. එතකොට පාලි භාෂාවෙන් බලි යන වචනේ තේරුම යුතුයකම. පුජ්‍යලයා විසින් කළ යුතු කාර්යයන් ටික කියන එකයි. හැබැයි සිංහල භාෂාවේදී සිංහල සංස්කෘතිය තුල සාන්ති කර්මවලත් මේ බලි කියන වචනය භාවිතා වෙනවා. ඒ සාන්ති කර්මවලදී යක්ෂයින්ගේ රූප සකස් කරලා ඒවාට යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා. විවිධ පෙරේත තටු තියෙනවා, ගොටු තියෙනවා. ඒ වගේ දේවල්
සිද්ධ කරනවා. දැන් රතන සූත්‍රයේ තේ කාරණේ සඳහන් වෙනවනේ. රතන සූත්‍රයේ සඳහන් වෙනවා දිවාච රත්තෝච හරන්ති ඒ බලින් තස්මා හිනේ රක්ඛත අපමත්තා. ඒ කියන්නේ දිවාරෑ දෙකෙහි නොයෙක් ආකාරයෙන් පුද පූජාවන් පවත්වන මේ විශාලාපුර වැසියන්ට ආරක්ෂාව කරන්නේ නැත්තේ ඇයි කියලයි ඒ තුල විමසීම සිද්ධ කරන්නේ. ඒ අයව ආරක්ෂා කරගන්න කාරුණික වන්න කියලයි එතන සඳහන් වෙන්නේ. දිවාච දහවල් කාලේ රත්තෝච රාත්‍රිහි දිවාරෑ දෙකේ හරන්තියේ බලි පවත්වනවා. එහෙව් අය ආරක්ෂා කිරීමට පමා වෙන්නේ ඇයි කියලයි විමසීම සිද්ධ කරන්නේ. එනිසා එතනදිත් අපිට පැහැදිලි වෙනවා ඒ අමනුෂ්‍ය කොටස්වලට අදෘශ්‍යමාන බලවේගවලට කරන සංග්‍රහයන් කියන අර්ථයෙන් තමයි බලි කියන වචනය විවහාරයට පැමිණිලා තියෙන්නේ. එතකොට මෙහෙම අංශ පහකින් පුජ්‍යලයාගෙන් විය යුතු යුතුයකම් ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. ඥාති බලි කියන්නේ ඥාතීන් වෙනුවෙන් කළ යුතු කළමනා සංග්‍රහයක්. ඥාතීන් වෙනුවෙන් කරන ඒ සංග්‍රහයන් පිළිබඳව අවධානය යොමු කළාම ප්‍රධාන වශයෙන්ම සිංහාලෝවාද සූත්‍රයේ අපිට පෙන්නන සමාජ සම්බන්ධතා සමූහයක් තියෙනවා. දෙමව්පියෝ දූ දරුවෝ, ගුරුවරු ශිෂ්‍යයෝ, ඒ වගේම ස්වාමි සේවක, ඒ වගේම පූජක පක්ෂයේ සහ දායක පක්ෂය, රජවරු ඇමතිවරු සහ ඒ ආකාරයට මේ විදිහට සමාජ සම්බන්ධතා සමූහයක් සිංහාලෝවාද සූත්‍රයේදී අපිට පෙන්නලා දෙනවා. ඒ සිංහාලෝවාද සූත්‍රේනුත් අපිට අවධාරණය කරන්නේ ඒ සමාජ සම්බන්ධතා මනාව පවත්වා ගැනීමට පුජ්‍යලයාගෙන් ඉටු යුතු යුතුයකම් අන්‍යෝන්‍ය වශයෙන් නිවැරදිව ඉෂ්ට සිද්ධ වෙනවා නම් ඒ ජීවිතයේ සුවපත් වෙනවා කියන එකයි. ඒතර මෙතන ඥාති බලි කියන ඥාතීන් වෙනුවෙන් කරන සංග්‍රහයේදී දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් ප්‍රධාන වෙනවා. දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකම් ප්‍රධාන වෙනවා. දෙමව්පියෝ පිළිබඳව ඕන තරම් අපි ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනවා. ඒ ධර්මානුශාසනාවන්ට අනුකූලව දෙමව්පියෝ පිළිබඳව බුද්ධ දේශනාව තුල නොයෙක් ආකාරයෙන් ඇගයීමට ලක් කරලා තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ, අම්මයි තාත්තයි කියන්නේ මහා බ්‍රහ්මයා වගේ කෙනෙක්. ඒ වගේම පුබ්බාචාරිය කියන්නේ දරුවන්ගේ ජීවිතයේ ඉන්න මුල්ම ගුරුවරු. දුවේ පුතේ අඳින්නේ පළඳින්නේ මේ විදිහට, කන්නේ බොන්නේ මේ විදිහට, තැනකට ගිහිල්ලා ඉඳගන්නේ මේ විදිහට, වැඩිහිටියන්ට කතා කරන්නේ මේ විදිහට, හොඳ මේ දේ නරක මේ දේ මේ ආදී වශයෙන් පුජ්‍යල ජීවිතයේ මුලින්ම ගුරුහරුකම් දෙන දෙපළ තමයි අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසා දෙමව්පියෝ මුල්ම ගුරුවරු හැටියට හැඳින්වුවා.
අපේ පින්වතුන්ලා සංඝරත්නයේ වන්දනා කරන සුපටිපන්න ගාථාව දන්නවා. ඔය ගාථාවේ තියෙන ආහුණෙය්‍ය කියලා සංඝ ගුණයක්. තමන්ගේ දෑත දෙපය වෙහෙසලා දහඩිය වගුරුවලා හම්බ කරන පිරිසිදු ධනයෙන් පෝෂණය කිරීමට සුදුසු පිරිසක් හැටියට මහා සංඝරත්නය සලකන නිසයි ආහුණෙය්‍ය කියන සංඝ ගුණයෙන් සංඝයාව හඳුන්වන්නේ. ඒ සංඝරත්නයට සුවිශේෂී වෙච්ච සංඝ ගුණයේ දෙමව්පියන්ට අදාළ කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ජීවිතේ අනේක විද කැපකිරීම කරලා දෙමව්පියෝ දූ දරුවන් ලොකු මහත් කරාම ඒ දෙමව්පියෝ වයෝවෘද්ධ වුණාට පස්සේ දරුවන්ගේ අපෝපස්ථාන ලබන්න සුදුසු දෙපළක් හැටියට මෙන්න මේ කියපු ගුණාංග දෙමව්පියන් තුල පවතින නිසා දරුවන්ගේ වගකීමක් තමයි දෙමව්පියන්ට නිසි ආකාරයෙන් සැලකීම. ඒක ධර්මයේ සඳහන් කරනවා අන්නේන අතපානේන වත්තේන සයනේනච උච්ඡාදනේනච නහාපනේන පාදානං දෝවනේනච අන්නේන ආහාර පාන දෙන්න ඕන. වත්තේන සයනේන ඇඳුම් පැළඳුම් අරන් දෙන්න ඕන. නිදා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයන්න ඕන. ඒ වගේම අත්පා දෝවන ආදී කටයුතු සිද්ධ කරන්න ඕන. ඒ වගේම දෙමව්පියන්ට ලෙඩක් දුකක් ඇතිවෙච්ච අවස්ථාවන්හිදී ඒ අයගේ අතපය පිරිමැදලා ඒ අවශ්‍ය කරන සහනය සුව පහසුව සලසා දෙන්න ඕන. මේ ආකාරයට දෙමව්පියන් වෙනුවෙන් සිදු කරන්නට තියෙන වගකීම් යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කිරීමයි ඥාති බලි කියලා හඳුන්වන්නේ. එතනින් නතර වෙන්නේ නැහැ. ඒ වගේම දෙමව්පියන්ගෙනුත් ඒ විදිහටම දරුවන්ට විය යුතු යුතුයකම් සමූහයක් තියෙනවා. මේවා නිතර නිතර ධර්මානුශාසනා තුලින් ශ්‍රවණය කරනවා. පාපයෙන් මුදවන්න ඕන. යහපතෙහි පිහිටුවන්න ඕන. ඒ වගේම හොඳ ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න ඕන. තමන්ගේ දායාද පවරන්න ඕන. කලවයස පැමිණියහම ආවහ විවාහ කටයුතු සිද්ධ කරලා දෙන්න ඕන. මෙහෙම දෙමව්පියන්ගෙන් දරුවගේ පෞරුෂය ගොඩනැගීම සඳහා දරුවගේ දෙලොව යහපත පිණිස අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරයක් බුදුදහම තුල අපිට පෙන්වා දීලා තියෙනවා. එතනින් එහාට සහෝදර සහෝදරියන් නැන්දලා මාමලා ආච්චිලා සීයලා බාප්පලා පුංචි අම්මලා ඔය ආදී වශයෙන් තියෙන නෑ හිතවත්කම් මත තමන්ගෙන් විය යුතු යුතුයකම් සංග්‍රහයන් නිසියාකාරයෙන් හඳුනාගෙන ඉෂ්ට සිද්ධ කරනවා නම් ඒ පුජ්‍යලයාගේ ජීවිතයේ හැම වෙලාවෙම සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ කෙනා මේ ලෝකේ හුදකලා වෙන්නේ නැහැ. ඒ කෙනාට පිරිවර සම්පත්තිය එකතු වෙනවා. මනවින් ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරගෙන කටයුතු කරන කෙනාගේ ඒ යහපත් ගුණාංගවලට කොයි කවුරුත් ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවත් නිර්භය භාවයත් සුවපත් භාවයක් ඇති කර ගැනීම සඳහා
මේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීම වැදගත් කියන කාරණය. දෙවැනි කාරණය අතිථි බලි. අතිථි බලි කියන්නේ ආගන්තුකයා. තමන්ගේ වාසස්ථානයට බැහැරින් පැමිණෙන කෙනා ආගන්තුකයා. ඥාතියෙක් වෙන්න පුළුවන් දුර බැහැර වෙසෙන. එහෙම නැත්නම් පිටස්තර හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ආරාමික ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට අපේ පැරණි ආරාමික සම්ප්‍රදාය තුල ආරාමයේ ආගන්තුක කුටියක් කියලා තිබුණා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට ආගන්තුක වත කියලා දෙයක් තිබුණා. ඒ ආගන්තුක වත කියන්නේ ඒ ආගන්තුකව පැමිණිච්ච අමුත්තාට සිදු කරන සංග්‍රහ සත්කාර පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් ඉහළින්ම හිටපු ශාස්ත්‍රූවරයෙක් හැටියට අපිට බුද්ධ දේශනාව විමසනකොට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියාම ඒ භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් බුදුරජාණන් වහන්සේ විමසනවා. වග්ගුමුදා නදී තීරය අසල ජීවත් වූ භික්ෂූන් වහන්සේලාට වැසි සමය තුල නියඟයකට මුහුණ දීමට සිද්ධ වෙලා දැඩි දුෂ්කරතාවයක් ඇති වුණා. මේ ස්වාමින් වහන්සේලාට හරියට පිණ්ඩපාත දාණය නොලැබීම නිසා ශරීර කෘෂ වෙලා, ඒ කියන්නේ කෙට්ටු වෙලා, වැහැරිලා ඊටාම දුර්වල ශරීර වලින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් උන්වහන්සේලාත් එක්ක පිළිසඳරේ යෙදෙන ආකාරය අපේ මේ සූත්‍ර සාහිත්‍ය තුල සඳහන් වෙනවා. මහණෙනි, කොහොමද ඔබලාට ඉවසිය හැකිද? යැපීම සඳහා ප්‍රමාණවත් ආකාරයෙන් පිණ්ඩපාතේ එහෙම ලැබුණද? දානේ අඩුපාඩුවක් උනේ නැද්ද? ඔබලා මේ කරදර ප්‍රශ්න මැද්දේ එකිනෙකාට රැවුම් ගෙරවුම් ඇති කරගත්තද? සතුටින් කල්ගත කරාද? කොහොමද සතුටින් හිටියද? වාද විවාද ඇති වුණේ නැද්ද? පහසුවෙන් වාසය කරන්න පුළුවන් වුණාද? පිණ්ඩපාතේ නොලැබීම නිසා ක්ලාන්ත තත්වයෙන් පීඩාවට පත් වුණාද? මේ වගේ අර ස්වාමින් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා. කච්චි භික්ඛවේ කමනීයං කච්චි යාපනීයං කච්චි සමග්ගා සම්මෝදමානා අවිවදමානා පාසුකං වස්සං වසිත්ත නච පිණ්ඩකේන කිලමිත්තාති. දුහාමුදුරෝ මේ ආකාරයට අර ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා, ඔබලට ඉවසන්න පුළුවන්ද? ප්‍රමාණවත් ආකාරයට දානේ ලැබුණද? සමගියෙන් සතුටින් කල්ගත කරාද? වාද විවාද එහෙම ඇති වුණේ නැද්ද? පහසුවෙන් වාසය කරන්න පුළුවන් වුණාද? පිණ්ඩපාතේ නොලැබීම නිසා ක්ලාන්ත ගතියක් වගේ ඇති වුණේ නැද්ද? පිණ්ඩපාතේන කිලමිත්තතාති. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ වග්ගුමුදා නදී තීරයේ අසල
වැඩවසපු ස්වාමින් වහන්සේලාගෙන් තොරතුරු විමසන ආකාරයේ පිළිබඳව පරාජිකා පාළියේ සඳහන් වෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ සඳහන් වෙන බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ හමුවීමට එන බමුණන් ගෘහපතියන් සමග කරන ලද සාකච්ඡාවන් පිළිබඳව අවධානය යොමු කරනකොට බුදුරජාණන් වහන්සේ ආගන්තුක සත්කාරයෙන් මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමයේද කියන එක මනවින් පැහැදිලි වෙනවා. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා. සතුටු විය යුතු සිහි කටයුතු කතාවෙන් කල් ගෙව්වලු. එනිසා තමන්ගේ නිවසට ආගන්තුකෝ පැමිණෙන කෙනා ආදරයෙන් සෙනෙහසින් පිළිගැනීම, ඒ කෙනාට නිසි ආකාරයෙන් සංග්‍රහ සත්කාර කිරීම, ඒක ජීවිතයේ සාර්ථකත්වයට, ජීවිතයේ සැනසීම උදා කර ගැනීමට හේතු වෙන යුතුයකමක්, වගකීමක් හැටියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පහදා දීලා තියෙනවා. ඒකටයි කිව්වේ අතිථි බලි කියලා. ඥාතීන් වෙනුවෙන් කරන සංග්‍රහය ඥාති බලි, ඒ වගේම ආගන්තුකයන් වෙනුවෙන් කරන සංග්‍රහය අතිථි බලි. ඊළඟ කාරණේ පුබ්බපේත බලි. පුබ්බ කියන්නේ පෙර, ප්‍රේත කියන්නේ මියගිය ඥාතීන්. එතකොට මේ මියගිය ඥාතීන් වෙනුවෙන් අපිට කළ යුතු යුතුයකම් තියෙනවා. සිංහාලෝවාද සූත්‍රයේම පහදලා දෙනවා අත්හවාපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි. දෙමව්පියන් මිය පරලෝ ගිය පසු ඒ දෙමව්පියන් සිහිපත් කරලා පිම්පෙද්දීම සිදු කරાવી කියලා දෙමව්පියෝ අපේක්ෂා කරනවා කියලා. ඒ වගේම දරුවන්ගේ වගකීමක්, යුතුයකමක්. ඒ මියගිය ඥාතීන්ට පිම්පෙත් අනුමෝදන් කිරීම. දැන් මේ මියගිය ඥාතීන් වෙනුවෙන් කරන සංග්‍රහය, ඒකට තමයි කිව්වේ පුබ්බපේත බලි කියලා. ඒ පුබ්බපේත බලි ඉෂ්ට සිද්ධ කිරීමට කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ, එහි වැදගත්කම කුමක්ද කියන එක මනවින් අපිට සවිස්තරාත්මකව දහම් කරුණු දැන හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී සූත්‍ර දේශනාවක් තමයි කුද්දක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රය. මේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ තුල මියගිය අයට පින් දෙන ආකාරයේ පිළිබඳව පෙන්වා දීලා තියෙනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුස්සරං. ඒ විදිහට තිරෝකුඩ්ඩ සූත්‍රයේ තුල පෙන්නලා දෙනවා පුබ්බපේත බලි ඉෂ්ට සිද්ධ කරන ආකාරයේ පිළිබඳව. දැන් මේක අපේ පින්වතුන්ලාට ඊටාම වැදගත් කාරණයක්. ධර්ම දක්ෂිනාවෙන් බණ කියන, ධර්මදේශනාවන් සිද්ධ කරන ස්වාමින් වහන්සේලා හැටියට අපි වැඩි වශයෙන්ම ඔබේ අරමුණු පිළිබඳව සඳහන් කරනකොට ඔබ මේ විශේෂයෙන් මේ දායකත්වයන් අරගෙන කටයුතු කරන්නේ මේ කියපු තුන්වෙනි යුතුයකම ඉෂ්ට සිද්ධ කිරීමට. ඒ කියන්නේ පුබ්බපේත බලි ඉෂ්ට සිද්ධ කිරීමට.
මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට අරමුණු කරගෙන තමයි බොහෝ අය මේ ධර්මානුශාසනාවන්හි දායකත්වයේ දරන එක ඉතාම වටිනවා. දැන් මේ බෝගාදිය සූත්‍රයේ තුල පෙන්වලා දෙන්නේ ඒ පුබ්බපේත බලි ඉෂ්ට සිද්ධ කිරීම ජීවිතයේ යහපත පිණිස සැනසීම පිණිස ආරක්ෂාව පිණිස උපනිශ්‍රය වෙන කාරණයක් හැටියටනේ. එතකොට මේ මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනකොට ඒ අවස්ථාවේදී අපි කොයි ආකාරයෙන්ද අපේ මනස සකස් කරගත යුත්තේ? අපේ මනස කෙබඳු ස්වභාවයකින්ද පැවතිය යුත්තේ? පින්වතුනි, ඒ බව බුදුරජාණන් වහන්සේ මේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ තුල පෙන්වා දීලා තියෙනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුස්සරං. අදාසි කියන පාලි වචනේ තේරුම දුන්නා කියන එකයි. දීපු දේවල් කියන එකයි. කවුරු දීපු දේවල්ද? මියගිය ඔබේ ඥාතිවරයා ජීවත් වෙලා සිටිද්දී ඔබේ යහපත වෙනුවෙන්, ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් ඔබට දීපු දේවල් මතක් කරගන්න කියනවා. අකාසිමේ, අකාසි කියන්නේ කළා කියන එකයි. මියගිය කෙනා ජීවත් වෙලා ඉන්න කාලෙදී ඔබේ දියුණුව වෙනුවෙන්, ඔබේ යහපත වෙනුවෙන්, ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් යමක් කරලා තියෙනවා නම් ඒ කරපු දේවල් මතක් කරගන්න. දීපු දේවල් මතක් කරගන්න, කරපු දේවල් මතක් කරගන්න. ඥාති කිව්වේ ඥාතිත්වය. මගේ මාමා, මගේ නැන්දා, මගේ සහෝදරයා, සහෝදරිය, මගේ මව, මගේ පියා, මේ ආදී වශයෙන් අපි මේ සමාජ ජීවිතයේ තුල නෑකම් කියනවනේ, ඥාතිත්වයන් ගොඩනගාගෙන තියෙනවනේ. දැන් ඔබ මේ පින් අනුමෝදන් කරන්න අරමුණු කරන ඥාතිවරයත් එක්ක ඔබට පැවතිච්ච එබඳු ඥාතිත්වයක් ඒ ගැන මතක් කරගන්න. තමන්ට ගොඩක් ආදරය කරපු, තමන්ගේ දියුණුව ගැන නිරන්තරයෙන්ම වෙහෙසිච්ච, ඒ වෙනුවෙන් අතහිත දීපු ආදරණීය ඥාතිවරයෙක්, ඥාතිවරියක්, මේ ආදී වශයෙන් ඒ කාරණාවන් මතක් කරගන්න. සකා කිව්වේ යහළුකම, මිත්තා කිව්වේ මිත්‍රත්වය. ඥාති මිත්තා සකා, ඥාතිත්වය, මිත්‍රත්වය, යහළුකම. මෙන්න මේ කියන කාරණාවන් තුන මතක් කරගන්නලු. දීපු දේවල්, කරපු උදව්පකාර, ඒ මියගිය කෙනත් එක්ක පවත්වපු ඥාතිත්වය, මිත්‍රත්වය, යහළුකම. මේ දේවල් ගැන මතක් කරගෙන මියගිය අයට පින්පෙත් අනුමෝදන් කළාම ඒ අය පින්පෙත් අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වෙනවා කියලා තිරෝකුඩ්ඩ සූත්‍රයේ තුල ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා අපි අහලා තියෙන බණපදයක් තියෙනවනේ. මේ හැම දෙයකටම මුල් වෙන්නේ පුජ්‍යලයාගේ මනස කියලා. එතකොට මේ මනස මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන අවස්ථාවේදී පැවතිය යුතු ආකාරයේ, පවත්වා ගත යුතු ආකාරය, මනසේ ස්වභාවය කෙබඳු විය යුතුද කියන කාරණයයි මෙතනින් පෙන්눔 කරලා තියෙන්නේ. දැන් මේ ස්වභාවය මීට පෙර කියපු කාරණා දෙකටත් අදාළයි.
දෙමව්පියෝ ගැන ඥාතීන් ගැන යම් කිසි සංග්‍රහයක් කරනකොට ඔබේ මනස තුල සුපැහැදිලි ආකල්ප තියෙන්න ඕන. කලකිරීම, ඒ වගේම නොරුස්සුම් ස්වභාවය, මේ වගේ තත්ත්වයන් තුලින් නම් ඔබේ බලි ඉෂ්ට කරන්නට යන්නේ. ඔබෙන් මනවින් ඒ දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් ඔබේ ඒ යුතුයකම් අඩලුහුඩුකම් සහිතව සිද්ධ වෙන්නේ. එනිසා පුජ්‍යලයාගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන තවත් කාරණයක් හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා පුබ්බපේත බලි ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඥාතීන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ ඉෂ්ට සිද්ධ කිරීමත්, තමන් කරා පැමිණෙන ආගන්තුකයන් වෙනුවෙන් කරන කළ යුතු කළ මනා යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීමත්, මිය පරලෝකීය අය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීමත් පුජ්‍යලයාගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන කාරණා හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම පින්වතුනි, මේ පංච බලි අතර ඊළඟ කාරණේ තමයි රාජ බලි. රාජ බලි කියන්නේ රජතුමාට රජයට ජනතාවගෙන් අයවිය යුතු, ගෙවිය යුතු බදු නිසි ආකාරයෙන් ගෙවීමයි. නිසි කලට වේලාවට බදු ගෙවීම රජයේ යහපැවැත්මට හේතු වෙන කාරණයක්. තමන්ගෙන් රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවා ඒවා මගහරිමින්, ඒවා නොසලකා හරිමින්, කපටිකමින් වංචාවෙන් කල්ගත කරනවා නම් ඒ කෙනත් දියුණු වෙන්නේ නැහැ, පරිහානියට පත් වෙනවා. මේ පංච බලි ඉෂ්ට සිද්ධ කිරීම තුල ජීවිතයේ ආරක්ෂාවත්, නිර්භය භාවයත්, සැනසීමත් පුජ්‍යලයාට උදා කරගන්න පුළුවන් කියන කාරණය අපි මුලින් මතක් කරානේ. රජයට බදු නොගෙවා, රජයේ මග හරිමින්, සරල වචනින් විවහාරයේ පවතින වචනයෙන් කියනවා නම් අර රජයේ මග හරිමින් තමන් ඒකෙන් ගැලවිලා ඉන්නවා නම් හිතේ සැනසෙල්ලක් නැහැ. කොයි වෙලාවේ වගකිය යුතු නිලධාරීන් තමන්ව නීතියේ රැහැනට හසු කරගනී, තමන්ව ප්‍රශ්න කරයි කියන චකිතය, නොසන්සුන් භාවය හැම වෙලාවෙම මනස තුල පවතිනවා. එනිසා ඒ රජය වෙනුවෙන් විය යුතු යුතුයකම් ඉෂ්ට සිද්ධ කිරීම පුරවැසියන්ගේ වගකීමක්. සාර්ථකත්වයේ සඳහා එය ඉටු යුතු කාරණයක් හැටියටයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟ කාරණය දේවතා බලි. දේවතා බලි කිව්වහම අපි අපේ ජීවිතවල අභිවෘද්ධිය සලසන, ඒ වගේම ආරක්ෂාව සලසන වස්තුකාමී, ඉෂ්ඨකාමී දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ කියන්නේ තමන්ට භවභෝග සම්පත් උදා කරලන වස්තුකාමී දෙවි දේවතාවෝ, ඒ වගේම තමන්ගේ දියුණුව අපේක්ෂා කරන දෙවි දේවතාවෝ. හැබැයි
බුද්ධ දේශනාව ඊටාම සුපරීක්ෂාකාරීව විමසලා බලන කෙනෙකුට පුජ්‍යලයාට දේවත්වයට පත් වෙන්න පුළුවන් ආකාරයේ පිළිබඳව අනුශාසනාවන් නිදර්ශනයන් බොහොමයක් අපේ ධර්මයේ තුල අපිට දැක ගන්න පුළුවන්. යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. යේ ගහට්ටා පුඤ්ඤකරා යම් කිසි ගිහියෙක් පුණ්‍යවන්ත වෙයි සීලවන්තා උපාසකා සිල්වත් භාවයෙන් යුක්ත උපාසකේ ධම්මේන ධාරං පෝසෙන්ති ධම්මේන ධාරං පෝසෙන්ති ධර්මානුකූලව දැහැමිව තමන්ගේ අඹදරුවන් පෝෂණය කරනවා නම් ඒ අයටයි සක්‍ර දේවේන්ද්‍රයා වන්දනා කරන්නේ නමස්කාර කරන්නේ කියලා මාතලි විමසන ප්‍රශ්නයට පිළිතුරු දීලා තියෙනවා. අපි මීට කලින් net fm ධර්ම දක්ෂිනාව තුලින් සංයුත්ත නිකායේන පුබ්බ නිමිත්ත සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් සිද්ධ කළා. එතනදිත් මරණයෙන් පස්සේ සුගතියට පත්වෙන ආකාරයේ පිළිබඳව අනුශාසනාවන් සඳහන් වෙලා තිබුණා. නිසා මේ තමන්ගේ ගෙදර ඉන්න දරු පැටියට පෝෂ්‍යදාහි පළතුරක් නොදී නොඑක ආකාරයේ දෙවි දේවතාවුන් උදෙසා මහ විශාල ධනස්කන්ධයක් වියහියදම් කරමින් ටොංගනම් පළතුරු වට්ටි පූජා කරන එක හෝ විවිධාකාරයේ මුදල් වියහියදම් කරලා දෙවි දේවතාවුන් පිළිබඳව අන්ධ භක්තියක් විශ්වාසයක් ඇති කරගෙන කරන පුද පූජාවන් නොවේයි බුද්ධ දේශනාව තුළ දේවතා බලි හැටියට හඳුන්වා දීලා තියෙන්නේ. පින්වතුනි පංචශීලෙහි පිහිටගෙන තමන් නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් සක්‍ර දේවේන්ද්‍රයා මාතලී දිව්‍ය පුත්‍රයාට කිව්වේ ධම්මේන ධාරං පෝසෙන්ති යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ගෘහ ජීවිත ගත කරන සිල්වත් වෙච්ච දැහැමිව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන යම් ගිහියෙක් වෙද්ද ඒ කෙනාටයි මම නමස්කාර කරන්නේ වන්දනාමාන කරන්නේ. එහෙමනම් ඔබට තියෙන සුවිශේෂීම වගකීම තමයි අර ඥාති බලි, අතිථි බලි, පුබ්බපේත බලි, රාජ බලි මෙන්න මේ කියන කටයුතු ටික ඉෂ්ට සිද්ධ කරමින් මේ වගකීම් ටික ඉෂ්ට සිද්ධ කරමින් ඔබ නිසියාකාරයෙන් ධර්මානුකූලව දැහැමිව ජීවත් වෙනවා නම් මේ විශ්වයේ ආශිර්වාදය අදෘශ්‍යමාන ශක්තියින්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට සැලසෙනවා. එහෙම නැතුව විවිධ අන්ධ විශ්වාසයන් ඇති කරගෙන නොඑක ආකාරයේ දෙවි දේවතාවුන් වෙනුවෙන් යාදිනී පවත්වමින් ජීවිතයට සෞභාග්‍ය උදා කර දෙන්න කියන කාරණේ නොවේ බුද්ධ දේශනාව තුල මේ දේවතා බලි හැටියට හැඳින්වුවේ. ඒක පැහැදිලිවම අපිට ඉස්මතු කරගන්න පුළුවන් සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරන වචන ටිකෙන්. නිසා ඔබ ඒ ගැන අවධානය යොමු කරලා දෙලොවම සාර්ථක වෙච්ච ජීවිතයක් පුඩනගා ගන්න අපේක්ෂා කරනවා නම් ඒ සාර්ථකත්වයේ සඳහා ජීවිතයෙන් ඉෂ්ට සිද්ධ කරගත යුතු වගකීම් යුතුයකම් මොනවද කියන එක හරියට හඳුනාගෙන මේ පංච බලි නිසි ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන යහපත් කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා යටියන්තොට උඩපිටියේ පදිංචි කරුණා විජේසිංහ මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා
ටීවී ඩිංගිරි අප්පුහාමි සීයා, ආර්.ජී. ගිරායතන ආච්චි අම්මා, සිද්ධ අප්පුහාමි, W.A. ලවාරිස් අප්පුහාමි පියා, පී.වී. මිසි නෝනා මව හා බබා නෝනා ලොකු අම්මා, ඒබ්‍රහම් සිඤ්ඤෝ ඇතුළු ගුරු මෑණි නන්දාවතී මහත්මිය, විද්‍යාලෝක විද්‍යාලීය විජේසිංහ මහතා හා උපගුරු ඊ.ඒ. රත්නායක හා සිරිවර්ධන විදුහලේ රූබන් පීරිස් මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, යටියන්තොට නන්දාරාම විහාරාධිපති අලවතුරේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ හා ධර්මකීර්ති ස්වාමින් වහන්සේ, GDS ඇරව්වල හා අමාසිරි වෙද මහතුන්ද, ජනාධිපති අගමැති හමුදාපති ඇතුළු උඩපිටිය ගමේ හා නිවසේ සියලුම දෙනාටත්, හිතවතුන්ටත්, දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ පතන අතර කොවිඩ් රෝගයේ රටින් තුරන් වී ලොවටම සහනය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඇති කරගෙන net fm ධර්ම දක්ෂිනාවට දායකත්වයේ සපයමින් කටයුතු කරනවා. ඉතින් ඒ පින්වතුන්ගේ නොමසුරු දායකත්වයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රාවක පින්වතුන් හැමදෙනාටම අදත් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වුණා. ධර්ම ශ්‍රවණයෙන් සහ ධර්ම දානයෙන් අපි සිදු කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් දායකත්වයේ දරපු පින්වතුන්ට, ඒ අයගේ පවුල්වල නම් සඳහන් කළ ඥාති හිතයිසී හැමදෙනාටම, ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැමදෙනාට, පින්වත් net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සියලු ලෝකවාසී සත්වයන්ට සියලු කරදර කම්කටොළු දුරු වේවා, රෝග විපත් දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දායකත්වයේ දරන පින්වතුන් නම් වශයෙන් සඳහන් කළ ඒ අයගේ මිය පරලෝකීය සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය ගිය හැම දෙනාම පින් අනුමෝදන් වේවා. හැම දෙනාගේම භව ගමන සුවපත් වේවා. ඒ වගේම දෙවියෝ පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කරගනීවා. ඔබටත් මටත් අපි සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.